प्रीतिයෙන්ද මගේ සහෝදරයා සහෝදරේ ස්වාමීන් වහන්සේගේ ගෘහයට අදවසේ සුදු අලංකාරයෙන් නමස්කාර කරන්න පැමිණියා වූ සෑම සහෝදර සහෝදරියෙකු ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි අත් පොළසන්නත් දෙමු. අපි මොහොතක් උන්වහන්සේ ක්‍රියාඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීන් මේ සුදු සමත් දවසේ මගේ දෙවි ස්වාමීන් වහන්සේ අපි වහන්සේගේ අභිමුඛයට ස්වාමීන් වහන්සේ ලැබෙනිය මගේ දෙවි ස්වාමීනි. අපි කතා කළා අපි සිතුවා අපි සෑම කාරණයකම පසෙකින් සබලා අපගේ ජාංගම දුරකට අපි ක්‍රියා විදිහට කරලා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ සූදානම් වමු. අපගේ අතුලාන්ත අපි සූදානම් කරගමු. බලවත් දෝෂිත නමස්කාරය පොතන පිණිස අපි සෑම කෙනෙක්ම අපගේ මුඛයෙන් ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපගේ අතුලාන්ත ස්වාමීන් වහන්සේ සූදානම් කරගන්න අපට උපකාර කරන්න කියලා. Oh जीवन महोत्सव देवी स्वामी नमः मैं बहुत समय देवी स्वामी नमः मैं तुम्हें देवी नाम स्वामी मैं सहोदर सहोदरी को मगे देवी नमः स्वामी जी के हाथ से बात को देवी नमः विशुद्ध समाधान के स्वामी लास्ट अवसान को मगे देवी नमः वो वहां से खड़ा हुआ ऊपर नाम मगे देवी नमः सीधी कर में स्वामी नमः से अपने जीवन स्वामी सैब स्वामी की आवाज सीधी कर में मगे देवी नमः नाम में उत्सवान स्वामी नमः Kami pasasan, kami saya supaya kami dari Allah Subhanahu. Kalau kami kami Tuhan Allah Subhanahu kami dari Allah. Oh kami nama kami kita dalam kami dari Allah. Jadi kalau apa saya kami kita pasti dia kita Allah kami Tuhan. Oh kami bersyukur kami bersyukur. Haleluya. Maka saya ini saudara-saudari දැනට වසර 2020කට කලින් අපි දන්නවා ස්වාමීන් වහන්සේ මනුකයක් දරාගෙන මේ පොළොව තලයට පැමිණියා කියලා. නිශ්චිත දිනයක් ප්‍රකාශ නොවනත් අපි දන්නවා ස්වාමීන් වහන්සේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා උදෙසාම දෙවිකම අත්හරින්න ස්වාමීන් වහන්සේ පොළොව තලයට මනුෂ්‍ය ස්වරූපයෙන් පැමිණියා කියලා. අපි නත්තල හැටියට ස්වාමීන් වහන්සේ අප උදෙසා අපේ පාපයෙන් ශාපයෙන් ගලවගන්න පිණිස මේ පොළොව තලයට පැමිණීම අපි සිහි කරනවා. අපි මොකක්ද කරන්නේ කියන ස්වාමීන් වහන්සේ ස්වාමිනී දුරෝලාප මගේ දෙවියන් වහන්සේ ඒ පුරාණ පාපයෙන් මගේ දෙවියන් වහන්සේ ගලවන මුදවන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ ස්වර්ගයේ සිට පොළොවට ස්වාමීන් වහන්සේ මනුකයක් රැගෙන පැමිණීම නිසා ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට සුරුව කර තිබෙනවා මේ අලංකාර ගැලවීම නිසා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා කියන ප්‍රශංසා හාලෙලූයා ඕ සිමමාන මහෝත්තම දෙවියන් වහන්සේ ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා මගේ දෙවියන් වහන්සේ මහිමේද ගෞරවය ස්වාමිනී आदरणीय सहोदर सहोदरी मनुष्य वाक्य අද දවසේ නත්තර කියන දේ කමින් බොමින් ප්‍රීති වෙමින් උත්සව පවත්වන්නට සුදුසු කාරණයක් කොට තබා ගත්තා. ලෝකයේ ආරම්භයේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට මුළු ලෝකෙම යටත් කරලා දෙන මොහොතේ මේ මනුෂ්‍යයා කළා වූ පාපේ කාරණ කොටගෙන මනුෂ්‍ය ස්වාමීන් වහන්සේගේ අභිමුඛයෙන් බැහැරව ගියා. ස්වාමීන් වහන්සේ කොයිතරම් කරුණාවන්තද කියනවනම් මනුෂ්‍යයාගේ අධිකරුකම කළා වූ ඒ දන් නොවේදෙන්නේ ස්වාමීන් වහන්සේ තීරණය කරනවා මනුෂ්‍යව නැවතත් මේන් ගලවලා ඒ අදාළ ස්ථානයට ගේනවා කියලා. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ එපමණ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඒ දන් නොවේදෙදිම දෙවියන් වහන්සේ තීරණය කළා සේම දෙවියන් වහන්සේ දැන් වසර 2020කට පස්සේ උන්වහන්සේ මේ පොළොව තලයට පැමිණියා. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ජීවනයේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ ලියවිල්ල එක් පදයක් බලනවා. උන්වහන්සේගේ ලියවිල්ල සුදු යහන් පොතේ කියනවා උන්වහන්සේ තුල ජීවනයේ තිබුණේය ඒ ජීවනයේ මිනිසයන්ගේ ආලෝකය වුණේ කියලා. ආමෙන්.
උන්වහන්සේ ජීවනය මගේ සහෝදරයා සහෝදරිය. අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රීතියෙන් ගායනා කරමු. ඒ ජීවනයේ දෙවියන් වහන්සේට ස්වාමීන් වහන්සේ වහන්සේ පැමිණිය ස්වාමිනී අපේ ජීවනය දෙන්නයි, ඒ අධිකව දෙන්නයි කියලා අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රීතියෙන් උන්වහන්සේ ගායනා කරමු. හාලෙලූයා ස්වාමීනි.
Hallelujah. Premiere sahodare sahodare. Unwahanseege leville කියනවා සුදු යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ. උන්වහන්සේ කරේ අදාහගත්තා වූ කිසිවෙක් විනාශ වෙනවට උන්වහන්සේ කැමති නැහැ කියලා. ඒ වගේම සෑම මිනිසෙක් උන්වහන්සේ කරේ අදාහ ගැනීම උන්වහන්සේගේ කැමැත්ත. ඒ උන්වහන්සේගේ ස්වරූපේට මම උන්වහන්සේගේ ජීවනයේ හුස්ම දුන්නා වූ ඒ කිසිදු මිනිසෙක් විනාශ නොවේ උන්වහන්සේගේ අභිමුඛයෙන් දේ රාජ්‍යයේ පැමිණීමයි උන්වහන්සේගේ කැමැත්ත. ඒ වෙනුවෙන් උන්වහන්සේම පූජා වුණා. හalleluya. උන්වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ස්තුති කරමු ස්වාමීනි. අද දවසේ මගේ දෙවියන් වහන්සේ අප මෙතන ප්‍රීතියෙන් ප්‍රශංසා කරන ස්වාමීනි. ඔබ වහන්සේ අප උදෙසා මගේ දෙවියන් වහන්සේ මේ රැදිහත් මාර පූජාවක් කරන්නයි මගේ ස්වාමීනි. ජීවමාන ලැබෙන්නේ වහන්සේගේ පිළිතුර දෙකේ උදිරේ මගේ දෙවියන් වහන්සේ. වහන්සේ අප වියදී ගන්නයි ස්වාමීනි. උන්වහන්සේ ප්‍රශංසා හalleluya. උන්වහන්සේට මහිමේ පිණිස මේ අලංකාර මොහොතේ මම ඔබට ස්වාමීන් වහන්සේගේ ලියවිල්ල එක් සිදුවීමක් පැහැදිලි කරන්න යනවා මගේ සහෝදරයා සහෝදරී. ඒ මෝසෙස් තුමා උන්වහන්සේගේ සෙනඟ වහල්කම නිදහස් කරගෙන එන මගදී මේ සෙනඟ කුඳුරනවා. මේ සෙනඟ ඔවුන්ගේ ආහාර පිළිබඳව ජලය පිළිබඳව යම් යම් මැසිවිලි නගමින් කුඳුරනකොට දෙවියන් වහන්සේ උදහස් වෙනවා. දෙවියන් වහන්සේ උදහස් වෙලා මේ සෙනඟට පහර දෙනවා ගිනි සර්පයෙකුගෙන්. මේ සර්පයා දෂ්ට කරපු හැම කෙනෙක්ම මිය යනවා. නමුත් මෝසෙස් යාඥා කරනවා අනේ ස්වාමීනි මොකට මෙහෙම කරන්න එපා පව් කියලා. එතකොට ස්වාමීන් වහන්සේගේ සිත වෙනස් වෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ගිනි සර්පයෙක්ව හදලා ඉවරගෙන ඒක ඉහළට ඔසවන්න උසතු සුබසක්ුවේ තියන්න. ඒක දකින්න සර්ප දෂ්ටනේ ලැබු සෑම කෙනෙක්ම නැවතත් ජීවත් වෙන්න යනවා කියලා. ඒ මෝසෙස් මොකද කරන්නේ? මෝසෙස් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පරිදි ස්වාමීන් වහන්සේ කියන ආකාරයෙන්ම පිත්තල වලින් සර්පයෙක්ව හදලා ඉවර වෙලා ඒ ඉහළකින් තියනවා. ඒක දැකපු සෑම කෙනෙක්ම උන්වහන්සේ ඉදිරියේ නැවතත් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ ආකාරයෙන්ම ස්වාමීන් වහන්සේගේ ලියවිලේ යොහන් පොතේ මේ ආකාරයෙන් කියනවා. මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවු ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදාහ ගන්න හැම දිනම සදාකාල ජීවන ලබන පිණිස ඔසවනු ලබන්න ඕනෑ කීසේ. උන්වහන්සේ එසෙව්වේ සෑම කෙනෙක් විනාශ නොවන පිණිසයි. ඒ පාපේ විෂවලින් කඩිනගත වෙලා බිය යන සිටියා වූ සෑම කෙනෙක්ම ඒ උන්වහන්සේගේ පූජාව සම්පූර්ණ කොටගෙන උන්වහන්සේ දිහා බලනකොට මගේ සහෝදරයා සහෝදරිය නැවත ජීවනය ලබන්න යනවා. උන්වහන්සේ ජීවමාන जीवन
මාර්ගය ඇත්තම ජීවනය ඔබ වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ කර්ණ කොටගෙන මිස ස්වාමීන් වහන්සේට කිසිදු මාර්ගයකින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රාජ්‍ය ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්න බෑ මගේ ස්වාමීනි. ඔබ සනසන්නා වූ අප ජය දෙන්නා වූ අප ඉදිරියටම ගෙන යනා වූ ජීවමානයේ ඔබ වහන්සේ සදාකාලෙම ගෞරවය වේවා ජීවමාන දෙවියන් වහන්සේ. ප්‍රශංසාවේ වදේ ස්වාමීනි. අතුරුහසින් ගායනා කරමු. මේ මාර්ගය ඇත්තම ජීවනයේ සත්‍ය තු යේසුස් වහන්සේ ස්වාමීනි වහන්සේ අපරමයි ස්වාමීනි සියල්ල සියල්ල
ප්‍රේමය ඔන්නේ සිවිලනිත ප්‍රේමය නිසා ස්තුතියි ස්වාමීනි. ඕ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි මනුෂ්‍යයෙක් සිත පමණක් බලන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ ස්වාමීනි මනුෂ්‍යයාගේ හදවත ස්වාමීනි විමසන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණමයි ස්වාමීනි. මනුෂ්‍යයා හොඳින් අවබෝධ කරගත්තා වූ මනුෂ්‍යයාගේ හොඳින් දන්නා වූ එකම දෙවියන් වහන්සේ වහන්සේ විතරයි ස්වාමීනි. ජීවමාන යේසුනි ඔබ ස්වාමීනි වහන්සේ මනුෂ්‍ය මාර්ගය උදෙසා ස්වාමීනි ඔබ ජීවිතේ පූජා කළා වූ එකම දෙවියන් වහන්සේ ඔබ පමණමයි මගේ දෙවියන් වහන්සේ. මගේ ගෞරව වෙලස් ස්වාමීනි ඔබේ නාමයෙන්මයි ස්වාමීනි. සැනසීමස් මම ලැබුවේ ඔබගෙන් පියේ සුභවාදී සැමදේම ඔබමයි පියේ සැනසීම මම ලැබුවේ ඔබගෙන් පියේ සුභවාදී සැමදේම ඔබමයි
ප්‍රමණීය සහෝදරයා සහෝදරී සැබෑ උනත්තල මෙයයි. උන්වහන්සේ මුළු මහත් මනුෂ්‍ය වර්ගය යක්ෂයාගෙන් පාපේ වහල්කමෙන් ශාපයෙන් නිදව ගන්නට උන්වහන්සේ පොළොවට මනුෂ්‍ය ආකාරයෙන් පැමිණීම තමයි නත්තල. උන්වහන්සේ ඒක කෙරුවා. උන්වහන්සේ තවදුරටත් ගවලේ නැහැ. උන්වහන්සේ තවදුරටත් පිළිදෙක් නෙවෙයි. උන්වහන්සේ තවදුරටත් කොහොමසේ නැහැ. උන්වහන්සේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයව පාපයෙන් ශාපයෙන් ගලවලා මේ මහත් මනුෂ්‍ය වර්ගයේ පාපේ ශාපේ පීඩය උන්වහන්සේගේ රුධිරයෙන් ගෙවලා උන්වහන්සේ ස්වර්ගයේ සිට අප සමග ප්‍රකාශය දක්වා වැඩ වාසය කරනවා. ආමේන්. අපි උන්වහන්සේ අපොල් සන්නාද දෙමු. හාලෙලූයා. वार्षिक अवसान අපි පැමිණ තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ රැකවරණයේ මැද්දේ උන්වහන්සේගේ අනුග්‍රහයේ මැද්දේ උන්වහන්සේගේ ආශිර්වාද මැද්දේ ඔබ මම සියලු බාධක මොහොතකින් පැමිණ තිබෙනවා. वार्षिक අවසානයේ අපි මොහොතක් කරගෙන උන්වහන්සේට ස්තුති කරමුද? අවශ්‍ය මානදරි ස්වාමීනි දෙසේ ප්‍රීතිය ස්වාමීනි පෞල් හැටියට අපිට ස්වාමීන් වහන්සේ ඔබගේ නාමය ඔසරන්න ස්වාමීන් වහන්සේ වසන පුරාම අපිට කරුණාව දුන්නා ස්වාමීනි කියලා අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. හාලෙලූයා. स्वामी आदर वादी स्वामी महत्व निगम वादी मागे देवी स्वामी वासांग रोग वादी मागे देवी महत्व महत्व के दाऊ वाले स्वामी परीक्ष बनाओ स्वामी तेरी महत करुणा अनुग्रह स्वामी आशीर्वाद से तुझी देवी स्वामी महत्व किसी में दावत के स्वामी महत्व उनके दाऊ वाले महत्व ही के मिलने वाले वो मेरे तुझी देवा देवी स्वामी ओ स्वामी महत्व अपना दाए कभी में स्वामी महत्व महत्व के उनुसु में उनके रेकॉर्ड के वहां का कोई अनुवाद कर देवी महत्व Viva che lo uomini o abbiamo ci vuole tanto per la santa leva io mai che tu da uno che vuole che mai uomini la santa leva che uomini e la fatto che andava a delle uomini ma che la causa che non si sa per mai che abbiamo fatto tutti che vanno che uomini la santa leva mai me ve faccio male delle uomini alleluia oh malavattu delle uomini tutti che non uomini mai हालेलुया स्वामी स्तुति वाले स्वामी अभी उन्होंने सीधे गायना कर उन्होंने प्रीमियर माव गलवागा देविदार तो की कीजिएगा हालेलुया अभी प्रीति उन्होंने गायना कर स्वामी उन्होंने सेवन मागे देवी स्वामी ने अब गैदर में मागे देवी उन्होंने अब के होता किसा है कि आप किसा पे बाले किसा प्रज्ञा किसा बुद्धि है किसा नवे स्वामी तो वहां से स्वामी अभी पाऊ कार्य अनुसार की देवी स्वामी उन्होंने जीवित पूजा कर विषय स्वामी हम नाम से प्रिय गाना कर स्वामी मैं नाम तले बाकी देवियन महंत हमें महंत से प्रिय के स्तुति के बाद स्वामी बालवाला तो देवियन महंत से उपाय के लिए यीशु संत का गाना हालेलुया आगे
දුකේදී සැපේදී මනුෂ්‍යයන් වෙනස් වෙනවා. නමුත් යේසුස් වහන්සේ මට දුකේදී මගේ සන්තෝෂෙදී දුන්නාසේ කියනවා. මනුෂ්‍යයන් අපේ දුකේදී නැති වේවි. නමුත් යේසුස් වහන්සේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රේමණීය සහතිකී උන්වහන්සේ දීලා ඉවරයි. ඔබට ඒ සහතිකය ලැබුණා නම් මේ සන්ධ්‍යාවේ ජයත් උස්වලා මගේ දුකේදී ඔබ මාව තනි කිරුවේ නෑ ස්වාමිනේ. මගේ වේදනාවේදී ඔබ මාව දාලා ගියේ නෑ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සැපේදී වල මගේ දුකේදී හිටිය දෙවියන් වහන්සේ නිසා අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට. හලෙලූයා. හලෙලූයා. ජීවමාන දෙවියන් වහන්සේගේ ගෞරවය සාක්ෂි. ඔබට මහිමේ වේවා ස්වාමී. अभी मैं याद करना देवियान वහන්සේ මේ විශ්වයට ආලෝකය දෙන හිරුට වඩා බලවන්තයි. මේ හිරු දෙස ඔබට බලන්න මට බලන්න බෑ. එහෙනම් මේ මැව්වව දෙවියන් වහන්සේ කොච්චර තේජවන්තයක්ද. හalleluya. යේසුස් වහන්සේගේ ඔබ චිත්‍රයක් අඳගන්න එපා. උන්වහන්සේ කව මඩෝකින් යේසු පිළිදෙක් කියලා. ඔබගේ මානසික චිත්‍රයක් අඳගන්න එපා. උන්වහන්සේ කුරුස ගහක එල්ලිලා ඉන්න කෙනෙක් කියලා. ඔබගේ මානසික චිත්‍රයක් අඳගන්න එපා. උන්වහන්සේ සෝනක තැම්පත් කරපු කෙනෙක් කියලා. උන්වහන්සේ සිංහාසනයේ සිටින ජීවමාන දෙවියන් වහන්සේයි. ඔබ විශ්වාස කරන්න. අතිශය උන්වහන්සේගේ තේජස අපිට බැලුව යොහන් නාන්ත වෙනවා. උන්වහන්සේගේ තේජස ඉදිරියේ ඒ යොහන් උන්වහන්සේ දකින්න කලා ඒ මිනිස්සු පුත්‍රයාගේ ආලෝකය ඉදිරියේ කාටද සිටින්න පුළුවන්. මේ පොළොවට යන්නේ තේජවන්ත යේසුස් වහන්සේ. මම ඔබට කැමති ආත්මයන්ගේ මම මග පෙන්වමින් ගෙනියන්න. අපි ආත්මයන් වහන්සේට ලන්නේ ඒ තේජසේ ඵලයේ මහිමය මේ සන්ධ්‍යාවේ අපි මේ ආත්මයන් කරේ ස්ථානින්දලා දකින්න යනවා. උන්වහන්සේගේ ස්පර්ශයට යටත් වෙන්න යනවා. උන්වහන්සේගේ මග පෙන්වීමට යටත් වෙන්න යනවා. අපි ඉඩ හරින උන්වහන්සේට ඒ තේජසේ දෙවියන් වහන්සේට සමගිසිනවා. ඒ දෙවියන් වහන්සේගේ සෙවණින් අපි කුමටද බය වෙන්නේ? මොනකටද බය වෙන්නේ? රෝගයටවත්, දුර්භික්ෂයටවත්, මනුෂ්‍යයටවත්, අඩුවටවත්, සාගතයටවත්, සංකතයට පුළුවන්ද? ඔබ වෛද්‍යයන් වහන්සේ වැඩ කරන්න බලාගෙන උන්වහන්සේට උන්වහන්සේ ඔබගෙන යනවා. උන්වහන්සේ මඟ පෙන්නනවා.
පරිසුද්ධාත්ම ප්‍රීතිය අත්දකින්න කෙනෙක්. උන්වහන්සේට ළඟ වෙද්දී ඔබ දන්නවද අපේ හිස් භාවය නැති වෙන්නේ. උන්වහන්සේට ළඟ වෙද්දී අපේ කලකිරීම නැති වෙන්නේ. උන්වහන්සේට ළඟ වෙද්දී අපේ බර වෙහෙස මානසික ආතතිය පීඩනය නැති වෙන්නේ යනවා. උන්වහන්සේට ළඟ වෙද්දී ඇත්තටම අපි ජීවත් වෙන්න යනවා ප්‍රීතිය. ඒ ජීවිතය නැතුව ගොඩාක් දෙනෙක් දුක් විඳිනවා මේ ලෝකේ. නමුත් ඔබව කැඳවලා ඔබට අවස්ථාවක් දීලා තිබෙනවා ඒ ප්‍රීතිමත් ජීවිතය උරුම කරගන්න. ඕ කිතුනුවනේ අනස්සල්ලට ඉඩ දෙන්න එපා. කිතුනුවනේ අලකිරීමට ඉඩ දෙන්න එපා. ඒ ස්වර්ගයෙන් නෙවෙයි. ඒ ස්වර්ගයෙන් නෙවෙයි. ස්වර්ගයෙන් අපිට ලැබෙන්නේ ප්‍රීතිය විතරයි. හalleluya. ස්වර්ගයෙන් ලැබෙන්නේ ප්‍රීතියයි. හalleluya. කිතුනුවනේ ආයෙත් හැමිරෙන්න එපා. ප්‍රීතියට ඉඩ දෙන්න එපා. ඒ ස්වර්ගයෙන් නෙවෙයි. ස්වර්ගයෙන් ඉන්නේ සනසීමායි. ආලෝකයේ පැමිණ කල අන්ධකාරයේ පහවයි. ආලෝකයේ උදා වූ කල අන්ධකාරයට තවත් ඉඩක් නැහැ. අපේ ජීවිතයේ ආලෝකය දෙවියන් වහන්සේගේ ආලෝකය අපේ ජීවිතය තුළ බබලන්නේ. අන්ධකාරයේ ක්‍රියා රාත්‍රියේ ක්‍රියා අපවිත්‍ර ක්‍රියාවලට තවත් ඉඩක් නැත. හalleluya. උනාසෝ කෙරෙව්වේ මේ ගොඩ නැගිල්ලට ඇවිල්ලා හිස්ව යන්න නෙවෙයි පවිත්‍රකමටයි. උනාසෝ කෙරෙව්වේ ශුද්ධකමටයි. උනාසෝ කෙරෙව්වේ උන්වහන්සේගේ ඒ සූර්යයට වෙනස්කම් නිසායි. උනාසෝ කෙරෙව්වේ උන්වහන්සේගේ ධර්මකට විරෝධය වෙන නිසායි. හalleluya. Haleluya. Agaichi kare arajuge rajuwan වහන්සේ. ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේය. යේසුස් වහන්සේ මේ පොළොවට බුදුනේම පූජාවක් වෙන්නයි. උන්වහන්සේ කුරුස ගහේදී රෝමෝලු කුරුස ගහට ඉහළින් උන්වහන්සේගේ හිසට ඉහළින් ලිව්වා බෝඩ් එකක්. ඔය ලිව්වා මේ තමයි යුදවරුන්ගේ රජ කියලා අපහාස. නමුත් ඇත්තටම රාජුන්ගේ රජ උන්වහන්සේය. යුදෙවරුන්ගේ විතරක් නෙවෙයි මුළු විශ්වම රජුරුවන් උන්වහන්සේය. එදා පහසට ලිව්වනේ ඒ ඔප්පු කරව උන්වහන්සේ. උන්වහන්සේ සිල්වාදිපති නිවිලේ සිටේ වාසය. බලය දෙන්නේ උන්වහන්සේගේ නමට විතරයි. ආයිෂට බලයක් නැහැ. හෙරොඩ්ට බලයක් නැහැ. පිලාට්ට බලයක් නැහැ. ඔවුන් ඉතිහාසෙට තුරුවල විතරයි. නමුත් යේසුස් වහන්සේට අදටත් හෙටත් බලය දින දෙවියන් වහන්සේය. Haleluya. බලය නාමයෙන් සුවේ නාමයෙන් ඒ නාමය ඔසවමු. ඒ නාමය වර්ණනා කරමු. ඒ නාමයට අපි කවුරු වෙමු. Oh hallelujah.
प्रेमवंत सहोदरया सहोदरी යේසුස් වහන්සේ ඉන්න මනුෂ්‍යයා ඉන්න නිවස ඉන්න සභාව යේසුස් වහන්සේගේ පාලනයට යටත් වෙලා ඇති මනුෂ්‍යයා යේසුස් වහන්සේ පාලනය කරන නිවස යේසුස් වහන්සේ පාලනය කරන සභාව තුල යේසුස් වහන්සේ පුදුම දේවල් කරන්න බැඳී සිටිනවා. හalleluya. යේසුස් වහන්සේ ආරක්ෂා කරන්න යේසුස් වහන්සේට ජීවනය දෙන්න උන්වහන්සේ ඒක පොරොන්දුවක් නිසාද උන්වහන්සේට අයිති සෙනගයි උන්වහන්සේගේ දරුවෝ හalleluya. උන්වහන්සේ සන්තක දරුවව විනාශ වෙන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සන්තක දරුවව නැස්ති වෙන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සන්තක දරුවව ආට කොල්ල ගන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සන්තක දරුවව ආට යටත් කරගෙන දෙන්නේ නැහැ. වහලවට යන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. සුද්ධ කරගන්න උන්වහන්සේ පුදුම දේවල් කරනවා. හalleluya. චිත්තමාන දෙවියන් වහන්සේ. හalleluya. මොන ප්‍රීතිමත් සන්ධ්‍යාවන්ත අපිට දේව අභිමුඛයේ ඇවි
උන්වහන්සේගේ ප්‍රීතිය කලනවා ස්වර්ගයේ සිටකට. ඒ ප්‍රීතිය පිරෙන්න හැම කෙනෙක්ම කුඩා දරුවන් ඉඳ හැම කෙනෙක්ම ඔබ ඉල හරියට වාහනකට මුළු කයින් නෙවේ. ඔබේ ප්‍රීතිය ඇතුල් වෙන්න. ප්‍රීතිය ඇතුල් වෙන්න. ඕ මාව ප්‍රීතිමත් කරන්න කියලා. ඔබ වහන්සේගේ සැනසීමේ මාව මේ සන්ධ්‍යාවේ සමසන නිසා ස්තුති කියලා අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට. හාලෙලූයා. Haleluya, සිකුමන දෙවියන් වහන්සේ ඔබට ස්තුතිවත් කරනවා. ඔබට ගෞරවය වේවා. ඔබට ගෞරවය වේවා. ඔබට ගෞරවය වේවා මගේ දෙවියන් වහන්සේ. Haleluya, සිකුමන දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා. ඔබට නමස්කාර වේවා. Haleluya, ස්තුති. අපි දෙවියන් වහන්සේට තවත් ගීතිකාවක් දෙලා වෙලා. දේවතුනි ඔබයි අපි සියලු දේවයි අපි මෙහෙය කරමින් ගායනා කරමින් ලං වෙනවා. Adiatro Sandeko. උන්වහන්සේ මනුෂ්‍යයට ජීවන හුස්ම දුන්නා. උන්වහන්සේ මනුෂ්‍යයට යටත් කරලා සියලු ස්වභාවික ඇලදොල ගංගාවල් ඒ සතා සිව්පාව දුන්නා. උන්වහන්සේ පොළොව යටත් කර පූර්ණ කරගනි කියලා මනුෂ්‍යයට අධිකාරීත්වය දුන්නා. ඒ සියල්ල මනුෂ්‍ය අහිමි කරගත්තට පස්සේ දෙවියන්සේ කොටම වඩා දුන්නු හොඳම දේ තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍ය කියලා මේ පොළොවට පැමිණීම. හalleluya. පූජාවක් දෙන්න පැමිණීම. ඒ පූජාව නිසා අද සදාකාල ගින්නට යන්න හිටි අපිට සදාකාල ජීවනය ගැන බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ පූජාව නිසා. ඒ පූජාව නිසා අන්ධකාරයේ හිටිය අන්ධව හිටිය අපිව
පෙනීම ලබා තිබෙන්නේ. ඒ පූජාව නිසායි බිය පහ වෙලා තිබෙන්නේ. හalleluya සුදවන්ත. අන්තකමේ දෙවියන් වහන්සේට බාරයි. සභාව මැද්දේ දෙවියන් වහන්සේ ඉදිරි ස්තුති කරනවා. සහෝදර රයින් සහ සහෝදරි හර්ෂණී මේ වසර පුරාවටම උන්වහන්සේගේ රැකවරණයේ ප්‍රේමය තුල තබාගෙන ගෙනාවා නිසාත් අපේ පවුල මේ අවුරුදු උන්වහන්සේට ප්‍රීතියෙන් ලැබූ වසර නිසාත් සභා පවුල නිසාත් සභා පාලකතුමා සහ පවුල නිසාත් ස්තුති කරනවා කියලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි මේ පවුල සමග දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හalleluya. ස්තුති කරනවා දෙවියන්ගේ ඔහුගේ ස්තුති අපි වෙදිරියේ තමනවා. වහන්සේ කියන්නේ යම කෙනෙකුට දුන්න දිව්‍ය රැකවරණය නිසා ස්තුති. තව තවත් දේව ප්‍රීතියෙන් සැනසීමෙන් ඔබව ගෙනියන නිසා ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ බොහෝ දේවල් මේ වර්ෂේ පුරවන්නේ ගෙන්වද කියා දුන්නද ඒ ඔබ වහන්සේ ගැන අතිශයස් වෙනසයි මගේ දෙවියන් වහන්සේ. ඒ නිසා ස්තුති කරනවා. ආමේන්. ඒ වගේම සහෝදර සුමේද සභාව මැද ස්තුති කරනවා දෙවියන් වහන්සේට. ස්තුති පියාණනි ඔබට මගේ ජීවිතයේ අසරණ අවස්ථාවලදී මාව තනි නොකර මානව සිටි නිසා මිනිස්සුන්ටවත් උදව් කරන්න බැරි කාරණාවලදී මහත් පුදුම ලෙස මට උපකාර කරමින් මගේ ජීවිතේ පුදුම දෙයක් කරමින් මට ජය දුන් නිසා මුළු හදවතින්ම ස්තුති කරනවා. හalleluya. දෙවියන් වහන්සේ ස්තුති කරමු. ඒ දෙවියන් වහන්සේ ආශිර්වාදවත් දේවල් කරන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ හිතා ගන්න බැරි කම්වල අපි උත්තර දෙන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දොරට වැහිලා දීති දොර අරින දෙවියන් වහන්සේ. ඕ සියල්ලම මුකුත් වෙන්නේ නැහැ කියද්දි සියල්ලම කරන්න පුළුවන් දෙවියන් වහන්සේ නිසා. හalleluya. ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ඔබට දුන්න ජය නිසා, ඔබට දුන්න ප්‍රීතිය නිසා, ඔබට තියෙන කරුණාව නිසා දෙවියන් වහන්සේ. හalleluya. ආමේන්. ස්වාමිනී සියලු ගෞරවයට දෙමින් අපි වචනය අසන්න යටත් වෙන්නමු. ඔබගේ වචනයෙන් කතා කරන්න, ඔබගේ වචනේ ගන්නන්න ඔබ වහන්සේ ඉදිරියේ ඔබට බාර වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි වාඩි වෙමු. දරුවොත් වාඩි වෙන්න. දරුවොත් කියන්නේ නෑද? දරුවොත් වාඩි වෙන්න. හalleluya. සුදවන්තේනි උන්වහන්සේව නියෝජනය කරන දරුවනි. ආමේන්. අපි යහපත් වූ නමස්කාර කාලයක් දේව ප්‍රමුල ගත කෙරුවා. අපි මේ සිටින අවුරුද්දේ අන්තිම ඉරිදා. අදින් පස්සේ ආය ලබන්නා වූ ඉරිදුන නව වසරේ ඉරිදින. ඉතින් අවුරුද්දක් ගෙවුණා 2020ත් මෙසේ ගෙවී ගියා. හalleluya. ඔබ කොච්චර දෙවියන් වහන්සේ ඉදිරියේ ලං වෙලා තිබෙනවද? ජීවිතේ වෙනස් කරගෙන තියෙනවද? දෙවියන් වහන්සේගේ බලයක් දකින්න කෙනෙක්ද කියලා ඔබ හැරිලා බලන්න. මම කතා කරන්නේ මේ යහපත් දවසේ පූජාව ගැන. පූජාවල් නෙවෙයි පූජා වීම ගැන. හalleluya. යේසුස් වහන්සේ ඉන්න මිනිසයා සුරක්ෂිතයි. ආමේන්. අපි කිව්වද මම සුරක්ෂිතයි කියලා. අපි සුරක්ෂිතයි. ඒ සහතිකය අපිට තියෙන්න ඕන. අපි අර රැකවරණය දාදී ඉන්ෂුරන්ස් එකක් දාදී ඒකේ තියෙනවා මේ විවිධ දේවල්. භාගයට ඉන්ෂුරන්ස් කරන්න පුළුවන්, ෆුල් ඉන්ෂුරන්ස් එකක් කරන්න පුළුවන්. වාහනයක් හෝ ජීවිතයක් හෝ. ඒක උනාට පස්සේ අපි දන්න හැප්පුණත් අපිට ගාණක් එනවා. අනුදුරක් වුණත් අපිට ගෙවනවා. මැරුණොත් වන්දියක් හම්බ වෙනවා. නේද? නමුත් ඔබ මතක තියාගන්න අද මිනිස්සු එක ගැන විශ්වාස කරනවා. ඒක ලෝකයේ තියෙන දෙයක්. ඒක යම් සුරක්ෂිත භාවයක් ආර්ථික ලාභයක් වුණාට දෙවියන් වහන්සේව ඒක තරමක් විශ්වාස කරන්නේ නැති මිනිස්සුයි. අපේ දෙවියන් වහන්සේ ඊට වඩා අපිට සහතික දීලා තියෙනවා. හalleluya. අපේ දෙවියන් වහන්සේ නේද? ඔබ බලන්න යේසුස් වහන්සේ නගරයෙන් පිටේ ඉති කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක් හම්බ වෙනවා. කුෂ්ඨය හටගත්තොත් ඒ ගෙදර තියාගන්නේ නැහැ. ඒ ගමේ ඉන්න බෑ. ඒ නගරේ ඉන්න බෑ. ඔව් නගරෙන් එළියට යන්න ඕන. ඒක විවස්ථාවේ ලියවී තිබෙනවා. එක විටක කුෂ්ඨ රෝගීන් නිසා ගැලවෙච්ච ජාතිනුත් ඉන්නවා. ඊශ්‍රායල් වරුන්ට විවිධ විදිහට ජය දුන්නා.
මොකද ඔවුන්ව දාලා තියෙන්නේ ඔවුන් කොම් වෙලා තියෙන්නේ. කුෂ්ඨ රෝගී කොම් වෙලා තියෙන්නේ. යේසුස් වහන්සේගේ කාලෙත් එහෙමයි. මම හිතන්නේ 1960 70 ගණන් වල වෙන්න ඕන ලාදුරු රෝගී ලංකාවේ කොම් කෙරුවා. එහෙම නේද? ඒ වයස් කාණ්ඩය එහෙම නේද? ලාදුරු කියන රෝගීන්ව කොම් කෙරුවා. කී දෙනෙක් ඒක දන්නවද? ඒක මම විතරයි මගේ දන්නේ. ලාදුරු රෝගීන්ව කොම් කෙරුවා. දැන් එහෙම වෙන්නේ නැහැ. කාලයක් AIDS රෝගී කියලා. AIDS බෝ වෙනවා කියලා උන්ව කොම් කෙරුවා. ඒ විවිධ විදියට සමාජ බය ඔබට ගන්න එපා. හalleluya. සමාජයේ බයයි. ඒක හරි. ඇයි ඒ සමාජයේ බය? සමාජයේ එකිනෙකා ගාව ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය නැති නිසා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් පරිස්සම් වෙන්න ඕන. හැබැයි බය තියාගන්න බෑ. ඒක මම කියන්නේ යේසුස් වහන්සේ ඉන්නවා නම් අපිට සම්පූර්ණ සාතිකයක් දීලා තියෙන්න ඕන. හalleluya. සම්පූර්ණ සාතිකයක්. ඒ සාතිකේ නැතුව ගියොත් අපිත් බය වෙනවා. බය වුණොත් අපිට නැති රෝගත් හට ගන්නවා. බය අපිව පරාජය කරනවා. පූජා වෙන ජීවිතයක් ගැනයි මම කතා කරන්න යන්නේ. යේසුස් වහන්සේගේ උපතදී පූජාවල් වීම බොහෝ කීප දෙනෙක් පූජාවල් වුණා. දැන් අතීතයේ අපි ගත්තොත් යේසුස් දෙවියන් වහන්සේ තෝරාගත්තු හැම කෙනෙක්ටම සිද්ධ වුණ එක කාරණයක් තමයි මොකද්ද? පූජා වීම. කියන්නේ අයියේ අද ගොඩක් කිදුණු පූජාවක් වෙන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් වෙන්න හදනවා. කවදාකවත් වෙන්න බෑ. ඔබ යුරෝපේ වුණත්, ඔබ අප්‍රිකාවේ වුණත්, ඔබ ආසියාවේ වුණත්, ඇමරිකාවේ වුණත් ඔබ දේව දරුවෙක් නම් පූජා වීමක් වෙන්න අවශ්‍යමයි. පූජා වෙන තැන දෙවියන් වහන්සේ බලවන්තව ක්‍රියාත්මක වෙනවා. හalleluya. ඒ අතීතයේ අප්‍රිකාවට, ආසියාවට සුභාරංචි අරගෙන ගියේ යුරෝපේ, එංගලන්තයේ සහ ඇමරිකාවේ දේවදාස දාසී. ඔවුන් යේසුස් වහන්සේ ගැන කියලා කිව්වා. උදාහරණයක් ලෙස ගත්තොත් තෙරේසා මෞත්තිනිය පවා ඒ ඉන්දියාවේ ඉන්න රෝගීන් ගැන දුක් වෙලා, ළමයි ගැන දුක් වෙලා ඊටාම පූජා වෙච්ච ජීවිතයක් ගත කෙරුවා. හalleluya. ඇගේ නාමය අදටත් දිදුලන ඇයි? පූජා වීම නිසා. ආමේන්. ඒ කොම් කරපු ලෙඩුම එයා අත ගෑවා. ඒ කොම් කරපු අයව ගාවට ගිහලා බේත් කෙරුවා. මොකද්ද හේතුව? පූජා වීම. හalleluya. ඒ ඕජස් ගලන ඒ තුවාල වලින් අල්ලන්නවත් බැරි ඔබ හිතා ගන්නකො ඉන්දියාවේ මීට අවුරුදු 50කට කොහොම තත්ත්වයක් තියෙන්නද කියලා. අද මෙහෙමනම් කොච්චර අපිරිසිදු වුණත් එයාලා ගිහලා පූජාවල් වෙලා ඒ සේවය කෙරුවා. හalleluya. ඒ හිත අපිට තියෙන්න ඕන. ආමේන්. පූජා වීම. දැන් මම කතා කරන්න යන්නේ යෝසෙෆ්ගේ පූජාව ගැන. පරණ කිව්සුමේ යෝසෙෆ් නෙමෙයි. යේසුස් වහන්සේගේ සුරැකී පියා කියලා හඳුන්වන මරියතුමගේ ස්වාමියා වූ යෝසෙෆ්. යෝසෙෆ් ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. සමහරක යෝසෙෆ් එක අමනාපයි. එයි මාරු වෙන්න ගියා කියලා කියනවා. ඒ නිසා යෝසෙෆ්ට අද සමාජයේ ගෞරවය දෙන්නේ අඩුයි. නේද? මරියතුමී ගැන ලොකුවට මිනිස්සු කතා කරනවා. යෝසෙෆ්ව දෙකට දාලා. යෝසෙෆ්ගේ පූජාව ගැන අද ඔබ ඉගෙන ගන්න. හalleluya. යෝසෙෆ් කියන්නේ බලවන්ත. මොකද යේසුස් වහන්සේ මේ පොළවට එද්දී කුසක් අවශ්‍යයි. ඒකට සුද්ධ වූ සුද්ධ වූ ස්ත්‍රියක් වෙන මරියතුමියව තෝරගත්තා. ඒ වගේම යේසුස් වහන්සේට රැකවරණයක් අවශ්‍යයි. යේසුස් වහන්සේව බලා ගන්න කෙනෙක් අවශ්‍යයි. ඒ වගේම ඒ විඳින්න යන වේදනාවලදී ළඟ ඉන්න කෙනෙක් අවශ්‍යයි. ළමා කාලේදී කොච්චර පූජාවක් වුණාද යෝසෙෆ්. අපි යෝසෙෆ් ගැන කතා කරමු. අපි යමු උන්වහන්සේගේ වචනේ සුද්ධ මතතුමාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. දැන් යෝසෙෆ් සහ මරියතුමි විවාහ වෙන්න නම් ප්‍රසිද්ධ කරලා තිබ්බේ. ඔබ හිතා ගන්න ඔබ විවාහ වෙන්න කිව්සුම් කරලා තියෙනවා. ඔබ තීරණය කරලා තියෙනවා. ගෙවල් වලින් දන්නවා, ගමේ අය දන්නවා. කොහොමද වෙන්නේ? ගෙවල් වලින් දන්නවා, ගමේ අය දන්නවා. ඉතින් හොඳයි වෙඩින් එකට ලෑස්ති වෙනවා. ඔවුන් ඒ දින නියම කරගෙන හිටියා. මේම දින නියම කරගෙන සිටිද්දී මරියතුමිය ඇවිල්ලා කියනවා මට දරුවෙක් හම්බෙන්නේ. මොකද්ද කියන්නේ? යෝසෙෆ් ඔළුව ගිනිගන්න. එහෙම වෙන්නේ කොහොමද? අපි බයිබලයේ බලමු. සුද්ධ මතේ 1:18.
කවුරු හරි හයියෙන් කියවන්න. යේසුස් වහන්සේගේ උපැන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව වූ මරියා යෝසෙෆ්ට විවාහ සිටියේ. තාම විවාහ වෙලා නැහැ. විවාහ වෙන්න අපි කියන්නේ නම් ප්‍රසිද්ධ කරලා එසේ නැත්නම් විවාහ වෙන්න ගිවිසුම් කරලා ස්ථිර කරලා තියෙද්දී ඔවුන් එක්වෙන්න ඔවුන් විවාහ ජීවිතයේදී විවාහ වෙලා ලිංගික අමුසමිය විදියට එක්වෙන්න පළමුවෙන් දෙවියන් වහන්සේගේ බලයෙන් ඇය ගර්භණී වුණා. ප්‍රේමවන්තයනි, ඒ තමයි දෙවියන් වහන්සේගේ බලය. ඇයි යේසුස් වහන්සේ මේ පොළවට එන්න නම් යේසුස් වහන්සේට මව් කුසක් අවශ්‍යයි. යේසුස් වහන්සේට මව් කුසක් අවශ්‍ය නම් මව් කුසකට දරුවෙක් බිහි වෙන්න නම් ඒකදී අමුසැමියම් විදියට එකතු වෙන්න අවශ්‍යයි. නමුත් යේසුස් වහන්සේ දේව බලයෙන් තමයි මරියතුමගේ කුසේ පිළිසිඳ ගත්තේ. හලෙලූයා. ඇයි මිනිසෙක්ට බෑ යේසුස් වහන්සේ බිහි කරන්න. මිනිසෙක් කරනකොට යේසුස් වහන්සේ උපත්ති දෙන්න බෑ. ජම්ම පාපය හැම කෙනෙක්ටම තියෙනවා. යේසුස් වහන්සේ මිනිසෙක්ගේ තවත් පොළවේ ඉන්න තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නෙවෙයි. පොළවේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් වුණොත් යේසුස් වහන්සේට මොකද්ද තියෙන්නේ? ජම්ම පාපය. ඒක යේසුස් වහන්සේට ජම්ම පාපේ නෑ කියන්නේ. මේ පොළවේ ජම්ම පාපේ නැත්තේ යේසුස් වහන්සේට විතරක්මයි. හලෙලූයා. ඇයි උන්වහන්සේ මිනිස්සෙක්ට දාව නෙවෙයි ඉපදුනේ. මිනිස්සෙක්ට දාව ආදම්ගෙන් පස්සේ ඉපදෙන හැම කෙනෙක්ටම ජම්ම පාපේ තිබෙනවා. යේසුස් වහන්සේට යේසුස් වහන්සේට අපිටත් තිබෙනවා. ඒ කොටම සමාව දුන්නා ගැලවීම ලබාදී. දැන් මොකද වෙන්නේ? යෝසෙෆ්ගේ පූජාව ගැන අපි කතා කරන්නේ. දැන් ඔබ දන්නවා කතාව. දෙවියන් වහන්සේගේ දූතෙක් ඇවිල්ලා මරියතුමීට ප්‍රකාශ වෙලා කියනවා නුඹට දරුවෙක් ලැබෙන්න යනවා. නුඹගේ ගර්භයට දරුවෙක් ලැබෙන්න යනවා. ඒ තමයි යේසුස් වහන්සේ කියලා කියද්දී යෝසෙෆ්ට මේක දැනගන්න ලැබෙනවා. කියවන්න. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙෆ්. යෝසෙෆ් කියන කොහොමද බයිබලයේ ලියලා තියෙන්නේ? ධර්මිෂ්ඨයෙක්. හලෙලූයා. යෝසෙෆ් කියන්නේ ඇත්තටම ධර්මිෂ්ඨයෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ එයා ධර්මිෂ්ඨ මිනිසෙක්. ඒ වගේම යටහත් මිනිසෙක්. කියවන්නේ. යෝසෙෆ් කැමති වුණේ නැහැ ඒව නින්දාවට පමුණවන්න. ඇයි එහෙම ලියලා තියෙන්නේ බයිබලයේ? ඒ කියන්නේ මේ සිදුවීම මරියතුමීව නින්දාවට පත් කරන සිදුවීමක්. ඇයි යෝසෙෆ්ට තාම දීර්ඝ පණිවිඩය ඉදරව වෙලා නැහැ. යෝසෙෆ් සාමාන්‍ය මිනිසෙක්. දෙවියන් වහන්සේ විශ්වාස කරනකොට යෝසෙෆ්ට පැහැදිලි නෑ විවාහ වෙන්න ඉන්න කෙනා ඉන්න කියලා මට ළමෙක් හම්බ වෙන්න. විවාහ වෙන්න ඉන්න පුද්ගලයෙක් විශ්කවිලා කොහොමද ළමයා හම්බ වෙන්නේ? එයා සැක කරනවා, එයා අනුමාන කරනවා අනිවාර්යෙන්ම මෙයා තවත් මිනිසෙක් ඉඳලායි. ඒ නිසා මේක බරපතල පාපයක් යුදෙව් සංස්කෘතියේ. මේක බරපතල වරදක් යුදෙව් සංස්කෘතියේ. මේක දැඩි දඬුවම් ලබන වරදක්. ඒ නිසා යෝසෙෆ් තීරණය කරනවා මේක මම ප්‍රසිද්ධ කරලා ඇයට නිඳා කරන්න ඕනේ නෑ. මම සද්ද නැතුව රහසිගත වයින් වෙනවා. මම රහසිගත වයින් වෙනවා. අපි ඔතනට අත තියාගෙන අපි බලමු දූතිය කතාව පොතේ. අපි නැවත මෙතනට එනවා 22:20. දූතිය කතාව 22:20. මේ තමයි විවස්ථාව. යම් කෙනෙක් කන්‍යා භාවය ඔප්පු කරන්න බැරුව ගියොත් කුමක්ද සිද්ධ කරන්නේ? යෝසෙෆ් ළගේ කාලෙදී යේසුස් වහන්සේ ඉපදෙද්දී යුදෙව්වන් අතර තිබ්බ නීතිය. දූතිය කතාව 22:20. එහෙත් ඒ කාරණය වල යවුණීගේ කන්‍යකමේ ලකුණු සම්පූර්ණ බව සැබෑනම් ඔහු ඇගේ පියාගේ දොරකඩ ලකුණු පිටත ගෙලා වූ ඇතෝ පියාගේ ගෙදරදී වෛශ්‍යකම් කොට ඊශ්‍රායල් අතර නීතිකම් කළ බැරි වැරැ පිළිතුරු පුර මිනිසු ඇට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතර දුෂ්ටකම පහ කරන්න. මේසේ දුෂ්ටකම පහ කරන්න ඇය වෙනස් කෙනෙක් එක්ක හිටියා. විවාද දැන් එයාව විවාහ කරගන්න බෑ. එතකොට සාමාන්‍ය මිනිස්සු කල්පනා කරනවා ඇගේ කන්‍යා භාවය නෑ, ඇයට ගල් ගහන්න ඕන. ඇයට ගල් ගහන්න මුළු සමාජෙම එකතු වෙලා හිටියදා. ඒ නිසා යෝසෙෆ් තීරණය කරනවා මේක මම කරන්න යන්නේ නෑ. මේ වරද මම කරන්න යන්නේ නෑ. අපි යමු දැන් මතේවගේ 19ට. මම ඒ වරද කරා. ඒ යෝසෙෆ් කියන්නේ යහපත් වූ මිනිස්සෙක්. හලෙලූයා. තාම යෝසෙෆ්ට දෙවියන් වහන්සේ පණිවිඩය දීලා නැහැ. මේ වෙද්දි යෝසෙෆ් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මරියතුමිය ඇවිල්ලා කියනවා මට දරුවෙක් හම්බ වෙන්න. මෙහෙමයි වෙන්නේ.
යෝසෙෆ්ට ඒක අදහන්න බෑ. යෝසෙෆ්ට විශ්වාස කරන්න බෑ. කියන්න 19 වෙනි නම් ආයේ. ධර්මිෂ්ඨක සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙෆ් ඇදින්දාට නමවට නොකැමතිව. දැන් මේක තමයි පූජාව. එයාව නින්දාවට පත් කරන්න කැමති නෑ. අද කොච්චර මිනිස්සුන්ව නින්දාවට පත් කරනවාද? තමන්ට වේදනාව දුන්නා කියලා අපහාස කරනවාද? අද මිනිස්සු වැඩිම නින්දා කරන්න දැන් ඉස්සර ඒ යම් ප්‍රශ්නයක් වුණාම ගෙදර අය දන්නවා, අල්ලපු ගෙදර අය දන්නවා, පොඩ ගමේ අය දන්නවා. දැන් ප්‍රශ්නයක් වුණාම විනාඩි 5යි ලෝකෙම දන්නවා. දැන් ලෝකෙම දන්නවා. දැන් ප්‍රශ්නයක් වුණාම නිකම්ම මේකේ දානවා. එකපාරයි ඇමරිකාවේ ඉන්න එකක් දන්නවා, අම්පාරේ එකක් දන්නවා, කුවේට් වල ඉන්න එකක් දන්නවා, ඔක්කොම දන්නවා. දවසක් මිනිස්සු වැඩේලා ඉදී හැම මිනිස්සු වයිට් හොඳයිද? ඒ මොකද? උනනේ. මන් දන්නේ නැහැ. ඒ Facebook එකේ තිබ්බේ. අද එහෙමයි. එදා ඒ ගල් ගහලා මරන්න තිබුණා උදේ යෝසෙෆ්ගේ ඒ යහපත් හදවත නිසා යෝසෙෆ් කැමතුනේ නැහැ. ආමෙන්. එමෙ වෙන්නේ නැහැ. දෙන්නේ නැහැ දෙවෙනස්. නමුත් මම කතා කරන්නේ යෝසෙෆ් කියන්නේ ඊටාම බොහෝ බරක් ඇද්ද කෙනෙක්. හලෙලූයා. යෝසෙෆ්ගේ පූජාව තියෙන්න ඕන. අපි සමහරවිට කාරණාව දන්නේ නැහැ. අපිට සුද්ධාත්ම පණිවිඩය නැහැ. අපි කලබල වෙනවා යමක් වුණාම. අපි කලබල වෙනවා සමහරවිට අපිට අහිමිවීම වෙනවා ජීවිතේ. අහිමිවීම වුණාම ඇයි ස්වාමීනි මේ මුනේ මොකද උනේ කියලා අපි කලබල වුණාම අපි දන්නවා අපිට ඒ දේ අහිමි උනේ හොඳම දේ ලැබෙන්නයි කියලා පහු කාලේ. හලෙලූයා. අපි දන්නවා අපිට ඒ දේ ලැබුණේ හොඳම දේ ලැබෙන්නයි කියලා. අපි අර අහිමි වෙච්ච ගමන් මොකද වෙන්නේ? කෑ ගහනවා. නේද? යෝසෙෆ් කලබල නැතුව නිවිච්ච ස්වභාවයකින් මොකද්ද කියන්නේ? ඇගේ පුරුෂ යෝසෙෆ් නින්දාවට පමුණන්න නොකැමැතිව රහසින් ඇය අත්හරින්න සිටුවේ. රහසින් ප්‍රසිද්ධ නොකර ගමේ අයට කියන්නේ නැතුව නායක පූජකයන් ගාවට යන්න ඕන ප්‍රශ්නයක් නායක පූජකයන්ට කියන්නේ නැතුව නායක පූජකයන්ට කිව්වොත් විශ්නුමට වෙනුවට දෙන විනාශය ඒක කියන්නේ නැතුව එයා සියලු දේවල් තරහාගෙන එයා අයින් වෙන්න තීරණය කෙරුවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මේක යෝසෙෆ්ගේ පැත්තෙන් බලන්න මොන තරම් කණා වැටීමක්ද? තමා විවාහෙන් ඉන්නවා. තාම යෝසෙෆ් මේක ගැන දන්නේ නැහැ දිව්‍ය සැලැස්ම. විවාහෙන් ඉන්න කෙනා විල කියනවා මට ළමෙක් හම්බ වෙන්න. හැබැයි යෝසෙෆ් එහෙම තීරණයක් ගත්තට පස්සේ හරි පැයේදී දෙවෙනස යෝසෙෆ්ට කතා කරනවා 20. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී ඔහු කල්පනා කරමින් ඉන්නවා මම මොකද කරන්නේ? ඇයි මට මෙහෙම වුනේ? ඇයි මරියම් මේ වගේ වේදනාවක් දුන්නේ? මරිය කාත් එක්ක දෙකුදුනේ. ඒවා එහෙම හිතන එක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. මරිය කාත් එක්ක දෙගියේ ඇන්ඩ්‍රුව දර අල්ලපු ගෙදර. ආරිනි යාකෝබය දෝග කියවට ඒක කරගුණා. යෝසෙෆ් විවිධ දේවල් හිතනවා. මේව ඇත්ත. හalleluya. ඔබ හිතන්නේ යෝසෙෆ් මොකුත් හිතන්නේ නැහැ කියලා. ඇයි මාරු වෙන්න හැදුවේ? සැකහින්දායි. ඇයි රහසින් අත්තරින් හැදුවේ? සැකේ කෙනවා. ඇයි යෝසෙෆ් තාම දෙවියන් වහන්සේගේ පණිවිඩය ලැබිලා නැහැ. දැන් තමයි පණිවිඩය ලැබෙන්නේ. 20. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නකින් ඔහුට පෙනී දාවිදගේ පුත්‍රෝ යෝසෙෆ් මේ භාර්යාව මරියම් පාවා ගන්න බයනවා. ඕ දෙවියන් වහන්සේගේ දූතයෙක් ඇවිල්ලා කියනවා. දෙවියන් වහන්සේගේ දූතයෙක් ඇවිල්ලා කියනවා. එවැනි පණිවිඩයක් ලැබෙද්දී උන්වහන්සේ තීරණ කතා කරනවා. හalleluya. හalleluya. බය වෙන්න එපා. සාහිතියක් දෙනවා. ඇය විවාහ කරගන්න. ඒ වගේම දූතයා සාහිතියක් දෙනවා. ඇයට ළමයෙක් හම්බෙන්න ඉන්නේ මිනිස්සෙකින් නෙවෙයි කියලා. හalleluya. කියවන්න කොහොමද කියන්නේ? මක්නිසාද ඇතුළ පිරිසිදුනා වූ යමක් ඇද්ද? ඒ සුද්ධාත්මයන් කාරණකරේ. හalleluya. යෝසෙෆ් දෙවිලරව කරනවා. නුඹ බය වෙන්න එපා මරියව විවාහ කරගන්න. නුඹ විවාහ කරගන්න ඕන. ඇගේ කුසේ හම්බෙන්න ඉන්න දරුවා මිනිස්සෙකින් නෙවෙයි දේව බලයකින්. හalleluya. මම අහලා තියෙනවා යේසුස් වහන්සේගේ ඉපදීමට ගොඩක් අන්නේ භක්තිකයන් අපහාස කරනවා. කොහොමද තාත්තා කෙනෙක් නැතුව ළමෙක් හම්බ වෙන්නේ? ඒකට තමයි දෙවියන් වහන්සේ කියලා කියන්නේ. හalleluya. ඒකට තමයි දිව්‍ය බලය කියලා කියන්නේ. මිනිස්සුව මැව්ව දෙවියන් වහන්සේ, මිනිස්සුව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ, ඒක කළ හැකි දෙවියන් වහන්සේට. ඒ යේසුස් වහන්සේ මලවුන්ගෙනුත් නැගිට්ටා. ආමෙන්. ඒ නිසා මතක තියාගන්න යෝසෙෆ් කල්පනා කර රහසින් අත්හරින්න තීරණය කෙරුවා. යෝසෙෆ් ගත්ත පළවෙනි තීරණය තමයි මම මරියාව බේරගන්න. මොනවාද? එයාට ගල් ගහන්න දෙන්නේ නැහැ. නමුත් එයාව මම පිළිගන්නේ නැහැ. එයාව මම බාරගන්නේ නැහැ. මම
රහසින් අයින් වෙන්න යනවා. රහසින් මරියතුමීගේ ජීවිතේ මම අයින් වෙන්න යනවා. ඇයි ඇය තාම විවාහ වෙලා නැහැ. මගේ පෙම්වතිය විවාහස් දීලා තියෙන්නේ. නමුත් ඇයට දරුවෙක් හම්බෙන්න මට සැකයි. ඒ සැකේ නැති කරන්න නම් දිව්‍ය පණිවිඩය එන්න ඕන. හලෙලූයා. ඔහුට දිව්‍ය පණිවිඩය ආවා. දිව්‍ය පණිවිඩය ආවට පස්සේ ඔව් විවාහ කරගත්තා. ඔව් ඇයව බලාගත්තා. කියවන්න. ඒ පුත්‍රයෙකු විතරන්නේ. උන්වහන්සේ යේසුස් යන නාමයෙන් තබා පන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේ කීවේ. දැන් දෙවියන් වහන්සේගේ සැලැස්මට මරියතුමී යුසේතුමා නැත්නම් යෝසෙෆුයි එකතු වුණා. ඔවුන් එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. කොච්චර පූජාවක් වෙනවද මේ යෝසෙෆ් 24 කියවන්න. මේ යෝසෙෆ් නිින්දෙන් පිබිද ස්වාමීන් වහන්සේගේ දූතයා ඔහුට අඬන ලෙස කරනුවේ තමගේ භාර්යාව පාවා ගත්තේය. හalleluya. ඒක 100% දිව්‍ය පණිවිඩයක්. ආමෙන්. ඔබේ පෙම්වතියම ළමයි කමෙන්ට් එකේදී දූතෙක් වෙලකේ බය වෙන්න එපා බැලපන්. ළමයි අල්ලපු ගෙදර එක. ළමයි අනිත් ගම එකගේ. ඒව බොරු පණිවිඩ හොඳේ. හරි පණිවිඩයක් එන්න ඕන. හalleluya. හරි පණිවිඩයක් එන්න ඕන. ආමෙන්. සමහර අය ආදරෙන් අන්ධ වෙලා ආදරෙන් රැවටිලා මේක දෙවියන් වහන්සේගේ දුක කියලා හිතෙනවා. එහෙනම් ඒ වගේ මෝඩ වෙන්න එපා. හැබැයි පණිවිඩයක් ඕන යෝසෙෆ්ට තීරණයක් ගන්න. ඒ තීරණය 100%ක් ආවා. හalleluya. ස්වර්ගයෙන් ආවා. ආමෙන්. නුඹ බය වෙන්න එපා. යෝසෙෆ්ගේ පූජාව බලන්න. 24 25 නමුත් යේසුස් වහන්සේ නැත්නම් පුත්‍රයා ඈගෙන මරියතුමී යේසුස් වහන්සේව වදන තුරු ඔවුන් ලිංගිකව එකතුනේ නැහැ. හalleluya. මේ පූජා වීම මරියතුමී යුසේතුමයි කියනවා. ඊට පස්සේ සුද්ධ බයිබලයේ කියනවා උන්ට දරුවන් හම්බ වුණා. ඔව් විවාහ ජීවිතය ගත කරුවා. යාකොබ්ලා ජුදාස් කියන මේ බෝලයාගේ ජුදාස් නෙමෙයි යූදස් තව ගෝලයෙක් හිටියා. මේ සහෝදරයෙක් හිටියා. සහෝදරියන් හිටියා. නේද? මේ සුද්ධ බයිබලයේ ලියලා තියෙන දේවල්. එතකොට ඔවුන් මේ පූජාව යෝසෙෆ්ට බාර ගන්න උනා දරුවෙක් එක්ක. යෝසෙෆ්ට දෙවියන් වහන්සේගේ සාධිකේ දුන්න නිසා ඒ පූජාවට කැමති වුණා. ඊට පස්සේ යෝසෙෆ්ගේ ජීවිතය ඕන් තරුණයි මතක තියාගන්න. මේ තරුණ කාලය ඒ දිව්‍ය සැලැස්ම ඉෂ්ටවන දුරු ඕන් නොහැඳින්නේ. හalleluya. මේක තමයි පූජා වීම. මේ වගේ පූජාවකට අපිව කැඳවලා නැහැ. මේ වගේ පූජාවකට. නමුත් අපේ ජීවිතයට විවිධ පූජාවල් දෙවියන්ස ගෙනල්ලා තියෙනවා. හalleluya. දෙවියන් වහන්සේ ඔබගේ බලාපොරොත්තු වෙන පූජාව ඉෂ්ට කරන්න ඕන. යෝසෙෆ් සංගවිලා යන්න ගියා. නමුත් දෙවියන්ස කිව්වා නෑ නුඹ මේක කළ යුතුයි. මේක කළ යුතුයි. ඔබට ආත්මික පණිවිඩය ආපුවම ආත්මික එළිදරව් කිරීම ආපුවම ඔබට සංගවිලා යන්න බෑ. ඒක සංගවිලා ගියොත් ඔබ අකීකරු වෙන්න යනවා. යෝසෙෆ් ධර්මිෂ්ඨේ යෝසෙෆ් නිඳා කරන්න කැමතුනේ නෑ. යෝසෙෆ් ගල් ගහන්න කැමතුනේ නෑ. යෝසෙෆ් අපහාස කරන්න කැමතුනේ නෑ. යෝසෙෆ් දිව්‍ය සැලැස්මට කැමති වුණා. හalleluya. දිව්‍ය සැලැස්මට කැමති වුණා. එනිසා යෝසෙෆ්ගේ ජීවිතයේ ඒ පූජා වීම අද අපේ ජීවිතයේ තියෙනවද? යෝසෙෆ් කියන්නේ බලවත් වූ පූජා වූ මිනිසෙක්. අපි කියමු මතෙව් 2:13 එතරින් අතරුණෙත් නැහැ. යෝසෙෆ් කෙනෙක් නැත්තම් යේසුස් කියලා කෙනෙකුත් නැහැ මතක තියාගන්න. යේසුස් වහන්සේව මේ පොළොවට එන්න යෝසෙෆ් කියලා කෙනෙක්ව තෝරාගත්තා. මරියතුමී වාගේම. ඇයි විතක නීතියක් ගෙනාවා හෙරෝද් සියලු දරුවන් මරන්න ඕන. අපි බලමු ලූක් 2:13 මතෙව් 2:13 ඔවුන් ගිය කල්හි ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයෙන් යෝසෙෆ්ට පෙනී නැවත වරක් අර වේලාසන පණිවිඩය වගේම නැවත පණිවිඩය යෝසෙෆ්ට දෙනවා. යෝසෙෆ්ට මරියතුමීට නෙමෙයි කාටද දෙන්නේ? යෝසෙෆ්ටයි. යෝසෙෆ් තමයි දැන් පවුලේ නායකයා. යෝසෙෆ් තමයි පූජා වෙලා ඉන්නේ. යෝසෙෆ් ගන්න තීරණ බලවන්තයි. කියවන්න. නැගිට නදර්වාද උන්වහන්සේගේ මෑණියන්ද නැගිට ඉස්සරහට පලා දැන් කියනවා නුඹ යේසුස් වහන්සේවද ඒ මරියාවද අරගෙන දැන් යම මිස්රයට. ඔය හිතනවාද ලේසි කියලා? ඔය හිතන පහසු දෙයක් කියලා? රෝම පාලනයෙන් සැකවිලා යන්න කියන්නේ. ඇයි මේ වෙද්දි මොකද වෙන්න යන්නේ? කියවන්න. මානුවලට පලාගොස් මානුවලට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරෝද් ලදරුව විනාශ කරන්න සොයනවා ඇතැයි කීවේ. දැන් බොහෝ ලදරුවම විනාශ කෙරුවා හෙරෝද්.
නමුත් යේසුස් වහන්සේ විනාශ කරන්න බෑ. යේසුස් වහන්සේ මේ විදි යෝසෙෆ් විසින් අරගෙන ගිහලා ආරක්ෂා කරනවා මිසරේ. හාලෙලූයා. අන්‍ය දේශයක අන්‍ය ජාතීන් අතරේ දෙවියන් වහන්සේ රැකවල් කරනවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව යෝසෙෆ් විසින් මේ පූජා වීම. හාලෙලූයා. ඒ හිත කොහොමද ආවේ? ඒ හිත කොහොමද ආවේ? සුද්ධවන්තේනි ඒ පූජා වීම සිත තිබුණොත් දිව්‍ය සැලැස්මට අපි ඇතුල් වෙන්න යනවා. හාලෙලූයා. බලන්න යෝසෙෆ්ගේ පූජා වීමත් එක්ක කොච්චර ජයග්‍රහණ රාශියක් යෝසෙෆ් කනිසා අද මේ පොළොවට ලැබිලා තියෙනවද? හාලෙලූයා. ඔව් යේසුස්ගේ වරකවල් කෙරුවා. ඒ විතර නෙමෙයි තමයි බයිබලෙ අපිට හම්බ වෙනවා. ඔව් වසරකට වරක් දේවමාලිගාවට යනවා. ඔව් යේසුස් වහන්සේ එක ගිහලා නැවත එද්දි තම නිවසට එද්දි ඔවුන් දවසක ගමන් දුරක් ආවා. දවසක ගමන් දුරක් ඇවිල්ලා ඔවුන් හිතනවා යේසුස් වහන්සේ අවුරුදු 12යි. යේසුස් වහන්සේ ඔවුන්ගේ කණ්ඩායමක් ඉන්නවා කියලා බලද්දි කාගාවක් නැහැ. ඔවුන් නැවත හැරිලා යනවා. දවසක දුරක් ඇවිල්ලා නැවත හැරිලා ඇද්දි දින 3කට පස්සේ තමයි යේසුස් වහන්සේ හම්බ වෙන්නේ. ඔවුන් හොයනවා මේ කවුද මේ පූජා වෙන්නේ? යෝසෙෆ්. හාලෙලූයා. යෝසෙෆ් පූජා වෙන දරුවෙකුත් කාන්තාවකුත් අරගෙන වෙනත් දේශයකට ආරක්ෂිතව යන්න පාස්කුවන් නැතුව කොච්චර පූජාවක් වෙන්න ඕනද යෝසෙෆ්? යෝසෙෆ්ගේ පූජාව නිසා යේසුස් වහන්සේ සේවයට එනතුරුම යෝසෙෆ් පුදුමාකාර ලෙස යේසුස් වහන්සේව ආරක්ෂා කරගත්තා. හාලෙලූයා. අපි තමයි කියලා හම් වෙනවා යේසුස් වහන්සේ වඩු වැඩ කෙරුවා කියලා. ඇයි යෝසෙෆ් කියන්නේ වඩුවේ? යේසුස් වහන්සේට ශිල්පේ ඉගෙනුවා. යේසුස් වහන්සේව බලාගත්තා. බයිබලයේ මරියතුමී ගැන යේසුස් වහන්සේ මේ යෝසෙෆ් ගැන ගොඩක් දේවල් ලියවිලා නැහැ. මේ ලියලා තියෙන චුට්ටයි. ඒ චුට්ටෙන් අපි තේරුම් ගන්න ඕන කොච්චර බලවන්ත පූජාවක් ඕම් වුණාද. ඔහුගේ පූජාව මේ පොළොවට ගැලවුම් කරෙක්ම ගෙන්න උන්වහන්සේ ඔවුන්ව තෝරගත්තා. හාලෙලූයා. ඒ වගේ මේ පොළොවට දෙවියන් වහන්සේගේ යමක් කරන්න නම් පූජා වෙන මනුස්සයන් වෙන්න අවශ්‍යයි ඔබ. හාලෙලූයා. දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ ඉන්න නගරේ, ඔබ ඉන්න රටේ, ඔබ ඉන්න තැන්වල ඔබගේ යමක් පොළොවට බිහි කරන්න. ඒකට පූජා වෙන මනුස්සයන් හොයනවා. පූජා වෙන මනුස්සයන් හොයනවා. ඒ නිසා පූජා වීමක් නැතුව ජයග්‍රහණය ලබන්න බෑ. පූජා වීමක් නැතුව ඔබ බලන්න ගෝවියා ගෝවියා කොච්චර දුක් විඳිනවද? පස කොටන්න ඕන, පස හදන්න ඕන, වතුර අදින්න ඕන, ඒක හිටවන්න ඕන, සතා සිව්පාවකින් ආරක්ෂා කරන්න ඕන, ඒකට රැකවරණය දෙන්න ඕන. අන්තිමට තමයි ඵලය ගන්නෙ. පූජා වීමක් නැතුව ඒක පසට දාලා ගෙදරට වෙලා හිටියොත් කොහමද? ලවන්න පුළුවන්ද හොඳ ඵලදාවක්? කවදාවත් මේකත් එක්ක ඔට්ටු වෙන්න ඕන. ඒකත් එක්ක කැප වෙන්න ඕන. හාලෙලූයා. ඒ නිසා ඔබ තුලින් ජෝසෙෆ් මේ දෙවියන් වහන්සේ වැඩක් ගන්න යනවා. හාලෙලූයා. ඒකට මොකද අවශ්‍ය වෙන්නේ? පූජා වීමේ සිතක්. ආමේන්. යෝසෙෆ් පූජා මුලින් නම් පූජා වුණා. ඒ මරිතුමි වයි දරුවයි බලාගත්තා. ඒ දරුවා හම්බ වෙන තුරු ආරක්ෂා කරගත්තා. ඊට පස්සේ ආරක්ෂා කරගත්තා. දූතයා විලගෙන දැන් මිස්රයට යද්දී ඔව් මේක මොන කරදරයක්ද මට බෑ මට වෙහෙසයි කියලා කිව්වේ නෑ. ඔව් එක හෙලා දිව්‍ය අනට කී කරුණා. දිව්‍ය අනට කී කරු වෙන්න පූජා වීම කරදරයක් කොට ගණන් ගන්න එපා. කැප වෙන මිනිස්සෙක් දෙවියන් වහන්සේ බලවන්ත දෙයක් කරන්න යනවා. හාලෙලූයා. කැප වෙන්න. කැපවීම වෙනවා කියන්නේ පූජා වෙන්න ඕන. අපි බොහෝ දේවල් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. එවිට තමයි සුද්ධවන්තේනේ දෙවියන් වහන්සේගේ ආසාව අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න යන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න යේසුස් මේ පොළොවට එනවා කියන්නේ ඒ යේසුස්ගේ පැමිණීමත් එක්ක ඒ වටේ හිටිය හැම කෙනෙක්ම පූජා වෙන්න සිද්ධ වුණා. මරියතුමි යුසේතුමා මේ දෙදෙනා ප්‍රධානයි. ඒ පූජාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ සියල්ල එළියට එන්නේ. ආමේන්. ඒ නිසා යේසුස් වහන්සේ වැනි ගැලුම් මේ පණිවිඩයක් ඔබ හරහා යන්න නම් ඔබ තුලින් පිටට අලුත් දෙයක් එන්න නම් දෙවියන් වහන්සේගේ ඔබ පූජා වෙන්න ඕන. හාලෙලූයා. නිදා ගන්න නෙවෙයි පූජා වෙන්න ඕන. හාලෙලූයා. අපි හයින් කියමු නිදා ගන්න නෙවෙයි පූජා වෙන්න. පූජා වෙන තරමට උත්තරය බලවන්තයි. හාලෙලූයා කියමුද? හාලෙලූයා. කැප වෙන තරමට කාලය දෙන තරමට බොහෝ දේවල් වැය වෙන තරමට උත්තරය බලවන්තයි. ආමේන්. එනිසා ඔබ මතක තියාගන්න මම පූජා වෙන දරුවෙක් මාත් එක්ක ඉන්නේ යේසුස් වහන්සේ. හාලෙලූයා. මම ඊළඟට කතාවක් ඇහුවා. ඒක hina වෙලත් බෑ hina නොවිත් බෑ. මෑතකදී එක සහෝදරියක් කාර් එකක ගියා. ඉතාලි
සිඤ්ඤෝරා කෙනෙක් එක්ක ළමයා ඉස්කෝලේ දාලා එයාගේ ළමයාත් එක්කලු ඉන්නේ. ඉතින් එයා පිටිපස්ස ඉඳගෙන යනවා. ඒ ඉතාලි සිඤ්ඤෝරාගේ මවත් ඉන්නවා ඉස්සරහින්. කතාවට ගිහලා ඇහුවා මේ කොහෙද යන්නේ අම්මත් එක්ක? මේ තම්පෝනි කරන්න යන්නේ. කොහොමද බහින්නවා කිව්වලු. දැස්සා මම යන්නේ තම්පෝනි කරන්න. කොරෝනා නැහැ තම්පෝනි කරන්න යන්නේ. බය වෙලා දැස්සා කාර් එකේ ගෙදර ගිහිල්ලා පැයක් විතර නෑවලු. නාලා කවුද කෝල් එකක් දීලා කියලා විනාගිරි බොන්න කියලා. සත්‍ය සිදුවීම. විනාගිරි හැන්දක් බොන්න කියලා කෝප්පයක්ම බීලා. දවස් ගානක් යනකම් නිින්ද නෑ. බය වැඩිපුර නාලා හෙම්බිරිස්සා වැඩිලා තවත් බයයි. ඒ ගෙදර ගිහලා කාර් එකේ බැස්සේ වුණා නාලා වැඩිපුර. හිතන මේ නාපුවම කොරෝනා යනවා කියලා. ඔබ තේරුම් ගන්න. ඇත්තටම මේක සිද්ධ වීම අපි දන්න කට්ටිය ප්‍රේමවන්තේ මෙච්චර බයක් එයයි වෙන්නේ යේසුස් වහන්සේ කියන ගැලවුම්කාරය ළඟ නිසා. හලෙලූයා. කොරෝනා රෝගියෙක් ඇවිල්ලා කරට අත දාලා ඔබ දන්නේ නැහැ. පහුවෙනිදා ගෝල් එකක් දීපුවම මට කොරෝනා කියලා. ඔබට කොර වෙන්න බෑ. හලෙලූයා. ඔබ ට්‍රෑම් එකේ යනවා, ඔබ බස් එකේ යනවා, ඔබ වැඩවලට යනවා, ඔබ මාකට් එකට යනවා, මේ හැම තැනම කොරෝනා ලෙල දෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ රැකවරණය සහතික කරගන්න එච්චරයි. පරිස්සම් වෙන්න, දිව්‍ය රැකවරණය සහතික කරගන්න. නැත්නම් විනාගිරි බොන්න එපා. විනාගිරි වලට ඩෙටෝල් හොඳයි පොඩ්ඩක් බොනවා. අප්‍රිකාවේ පාස්ටර් කෙනෙක් ඩෙටෝල් දීලා තියෙනවා. මම බලනවා ඔයාලට මොනවද දෙන්න ඕන කියලා. පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ පළවෙනි ප්‍රෝවා එක වැඩි මහල්ලට කරලා ඉතුරු ටික කොහොමද නම් ඔබට දෙන්න තීරණය කරනවා. හොඳයි. සුද්ධවන්තිනව තීරණය කරනවා. දිව්‍ය රැකවරණයක් ඇතුළු දෙවියන්. පූජා වෙන මිනිස්සයා බය වෙන්නේ නැහැ. හalleluya. යෝසෙෆ් තනියම හෙරෝද්ගේ පාලනයත් එක්ක හැප්පුණා. ඒ කෑ ගහලා යුද්ධ ශිල්පෙන් නෙවෙයි දෙවියන් වහන්සේට කීකරු දෙන්නේ. යෝසෙෆ් මරියතු බේරලා මිස්රයට දෙවියන් වහන්සේ කිව්වලු යන්න ඕන කියලා. ගියා. අපිට හිතා ගන්න පුළුවන් නේද? කොටලුව එක්ක තියාගෙන කොටලුව පිටේ ඉඳගෙන නේද? කොච්චර අමාරුකම් මැද්ද යන්නේ නැද්ද? කොච්චර පූජාවිමක් වුණාද? ඒ පූජාවේ ප්‍රතිඵලය තමයි යේසුස් වහන්සේව. හalleluya. ඔහුගේ පූජාවේ ප්‍රතිඵලය යේසුස් වහන්සේ. ඒ නිසා සුද්ධවන්තෙනි ඔබ පූජා වෙන්න බය වෙන්න එපා කිසි දෙයකට. පූජා වෙන මිනිසයා දෙවියන් වහන්සේගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න යනවා. ආමේන්. අපි නැගී සිටමින් යාඥා කරමු. ඕ ජීවමාන දෙවියන් වහන්සේ පූජාවේ හදවතක් මට ඕන. ඒ යෝසෙෆ් කොච්චර පූජා වුණාද දෙවියන් වහන්සේ. ඕ යෝසෙෆ් පූජා වුණා. යෝසෙෆ් කැමතුනේ නෑ නිඳා කරන්න. යෝසෙෆ් කැමතුනේ නෑ අපහාස කරන්න. යෝසෙෆ් කැමතුනේ නෑ ගල් ගසන්න. නමුත් යෝසෙෆ් පූජා වුණා. හalleluya. හalleluya ස්වාමීන් වහන්සේ. හalleluya ජීවමාන දෙවියන් වහන්සේ. අපි ගීතිකාවක් ගායනා කරමු පූජාවක් වෙන්න. කී දෙනෙක් කියනවද මේ සන්ධ්‍යාවේ මම පූජාවක් වෙන්න යනවා කියලා? අද වර්තමානයේ අවශ්‍යයි ගෝලයක් පූජා වෙන ගෝලයක්. කාලය දෙන ගෝලයක්. හalleluya. පූජාවක් වෙන්න යේසුනේ ඔබගේ පාමුල. හalleluya ස්වාමීන් වහන්සේ. අපි ආඥා කරමු. ඔව් ජීවමාන පියාණනි මම පූජා වෙනවා. ඒ යෝසෙෆ්ගේ පූජාව ඉදිරියේ මම මොනවද කරලා දෙන්නේ? හalleluya මම ඔබ තෝරාගත්තා. මට පුදුමාකාර ගැළවීමක් දුන්නා. මට නිදහස්කමක් දුන්නා. මම දේව රාජ්‍ය වෙනින් පූජා වෙනවද? මම උන්වහන්සේගේ ඒ කාරණා වෙනින් සුභාරංචිය වෙනින් පූජා වෙනවද? ඕ මම සේවය වෙනින් පූජා වෙනවද? මම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනින් පූජා වෙන කෙනෙක්ද? මම අවංකව පූජා වෙලා තියෙනවද? එසේ නැත්නම් මම කොඳුරමින් පූජා නොවි බයෙන් නැති ගැමෙන් ඉන්න මිනිස්සෙක්ද? ඕ මම පූජාවක් වෙන්න යනවා. මට පූජාවක් වෙන්න කරුණාව ශක්තිය දෙන්න කියලා අපි යාඥා කරමු. හalleluya. අපි ආත්මික අලසකම අයින් කරන්න කියලා යාඥා කරමු. ආත්මික කම්මැලිකම අයින් කරන්න කියලා යාඥා කරමු. Hallelujah. Hallelujah. ජීවමාන දෙවියන් වහන්සේ. Hallelujah. 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 ස්තුති කරනවා ස්වාමීනි. Hallelujah. ජීවමාන දෙවියන් වහන්සේ. Hallelujah. පටන් ගමු මගේ සිත සමසන. මගේ සිත සමසන. දැන් සෝමු. දෙවිදුමයි. Yosef
පූජා වෙනස් වෙන එකක් වෙන්න අවශ්‍යයි. හාලෙලූයා. හොඳයි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ඔබ